ආයුබෝවන් අද අපි අපේ අකාබනික රසායනයේ පී ගුණයේ දෙවෙනි පාඩම අධ්‍යයනය කරන්න සූදානම් වෙන්නේ 14 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පිළිබඳව. 14 වන කාණ්ඩයට අයිති වෙනවා කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින් සහ ලෙඩ් කියන මූලද්‍රව්‍ය. අපි මෙතන සාකච්ඡා කරන්නේ කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින් සහ ලෙඩ් කියන මූලද්‍රව්‍ය. මේ මූලද්‍රව්‍ය වලින් කාබන් අලෝහමය මූලද්‍රව්‍යයක් ලෙසත්, සිලිකන් සහ ජර්මේනියම් ලෝහාලෝහ මූලද්‍රව්‍ය වශයෙන් උත්, එහෙම නැත්නම් අර්ධලෝහ වශයෙන් උත්, ටින් සහ ලෙඩ් උභයගුණී ලෝහ වශයෙන් උත් අපි සලකනවා. කාබන් අලෝහමය මූලද්‍රව්‍යයක් ලෙසත්, සිලිකන් සහ ජර්මේනියම් ලෝහාලෝහ එහෙම නැත්නම් අර්ධලෝහ ලෙසත්, ටින් සහ ලෙඩ් උභයගුණී ලෝහ ලෙසත් අපි හඳුනා ගන්නවා. මේ කාණ්ඩෙත් අපිට පොදුවේ කියන්න පුළුවන් කාරණේ තමයි කාණ්ඩයේ පහළට යනකොට මූලද්‍රව්‍ය වල විද්‍යුත්ලතාවය අඩු වෙන නිසා අලෝහ ලක්ෂණ අඩු වෙලා ලෝහ ලක්ෂණ වැඩි වීම දැක ගන්න පුළුවන්. මේ කාණ්ඩයේ පහළට විද්‍යුත්ලතාවය අඩු වෙනවා මූලද්‍රව්‍ය වල, එම නිසා අලෝහ ලක්ෂණ අඩු වෙලා ලෝහ ලක්ෂණ වැඩි වීමක් සිදු වෙනවා. මේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල සංයුජතා කවචයේ NS2 NP2 කියන පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැක ගන්න පුළුවන්. සංයුජතා කවචයේ NS2 NP2 කියන පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැක ගන්න පුළුවන්. එතකොට මේ කාණ්ඩෙත් සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක පැවතීම නිසා කාණ්ඩයේ ඉහළින් පිහිටන කාබන්, සිලිකන්, ජර්මේනියම් කියන මූලද්‍රව්‍ය එයාලගේ ප්‍රධාන සංයුජතාවය 4 කියන අවස්ථාව පෙන්වමින් සංයෝග හදනවා. උදාහරණ වලට දීලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ්, සිලිකන් ඩයොක්සයිඩ්. ඒ වගේ උදාහරණ අපිට කිහිපයක් ওই විදිහට දැක ගන්න පුළුවන්. නමුත් මේ කාණ්ඩේ පහළින් ඉන්න ටින් සහ ලෙඩ් කියන මූලද්‍රව්‍ය ප්‍රධාන සංයුක්තාවය පෙන්වන්නේ 2 කියන අවස්ථාව. ප්‍රධාන සංයුක්තාවය එහෙම නැත්නම් ස්ථායි සංයුක්තා අවස්ථාව කියලා පෙන්වන්නේ 2 කියන අවස්ථාව. ඒක අර අපි 13 වෙනි කාණ්ඩයේදී කතා කරපු කාරණාවට බොහොම සමීප ආසන්න කාරණාවක් තමයි මේකෙත් 14 වෙනි කාණ්ඩයේ සංයුක්තාවයේ සම්බන්ධයෙන් තියෙන්නේ. එතකොට සංයුක්තාවයේ 2 වෙන සංයෝග විදිහට PbO, SnCl2 වගේ සංයෝග අපිට හඳුනා ගන්න පුළුවන්. හැබැයි මේ ටින් සහ ලෙඩ් අපි කියන්නේ නැහැ සංයුක්තාවය 4ක් වන සංයෝග හදන්නේ නැහැ කියලා කියන්නේ. අපිට උදාහරණයක් විදිහට සැලකුවොත් සංයුක්තාවය 4ක් වන ඔක්සයිඩ් ටින් සහ ලෙඩ් කියන මූලද්‍රව්‍ය දෙකම හදනවා. හැබැයි ඒවා අස්ථායි නිසා අපි ඒවා අස්ථායි උච්ච ඔක්සයිඩ් කියලා හඳුන්වනවා. SnO2 සහ PbO2 අස්ථායි උච්ච ඔක්සයිඩ් වශයෙන් තමයි අපි හඳුන්වන්නේ. 14 වන කාණ්ඩයේ ක්ලෝරයිඩ් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරොත් 14 වන කාණ්ඩයේ ක්ලෝරයිඩ් වල SiCl4 සහසංයුජ ක්ලෝරයිඩයක් වෙනවා. SiCl4 සහසංයුජ ක්ලෝරයිඩයක් වෙනවා. මෙයා ජල විච්ඡේදනය වෙලා ප්‍රබල HCl අම්ලය සහ H2SiO3 අම්ලය සාදනවා. ප්‍රබල HCl අම්ලය සහ H2SiO3 කියන අම්ලය හදනවා. මේ ජල විච්ඡේදන ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන්. HCl සහ SiO2 වශයෙන් HCl සහ SiO2 වශයෙන් තියෙන ජලය ප්‍රමාණය පොඩ්ඩක් අඩු වුණොත් මේ ජල විච්ඡේදන ක්‍රියාවලියත් SiCl4 වල සිදු වෙන්න පුළුවන්. CCl4 ගත්තාම කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ගත්තාම එයාත් සහ සංයුජයි. නමුත් එයාව අපි ජල විච්ඡේදනය වෙනවා කියලා අපි සලකන්නේ. එයා ජලයත් එක්ක මිශ්‍ර වෙන්නේ. එයා කාබනික සංයෝගයක් වන නිසා එයා ජලයත් සමග අමිශ්‍ර සංයෝගයක් වශයෙන් තමයි අපි සලකන්නේ. ඒ නිසා ජල විච්ඡේදනයක් CCl4 වල අපි සාකච්ඡා කරන්නේ නැහැ. කාබන් මූලද්‍රව්‍ය ගත්තාම අපිට බහුරූපී ආකාර විශාල සංඛ්‍යාවක් දැක ගන්න පුළුවන්. අපි බහුරූපී ආකාර කියන්නේ මොනවද කියලා චූට්ටක් මතක් කරොත් අපිට පළවෙනි වරට මේ බහුරූපී ආකාර කියන සංකල්පය සාකච්ඡා වෙන නිසා එකම මූලද්‍රව්‍ය වෙනස් අණු වෙනස් ව්‍යුහ ආකාරයෙන් පැවතීම අපි බහුරූපී ආකාර ලෙස හඳුන්වනවා. ඒතර කාබන්ටත් ඊට විශාල බහුරූපී ආකාර ප්‍රමාණයක් පවතිනවා. ඔයාලට සටහනේ මෙතන අපි
ඔයාලගේ උසස් පෙළ නිර්දේශය අර්ථයේ කතා කරන බහුරූපී ආකාර 3 විතරයි මෙතන ඔයාලට තිරේ දකින්න පුළුවන් වෙන්නේ. දියමන්ති, මිනිරන් සහ ෆ්ලොරින් කියන බහුරූපී ආකාර. නමුත් මෙතනදී මේ විදිහට වගුවකට පොඩ්ඩක් ගත්තොත් අපි කාබන් වල බහුරූපී ආකාර, ස්පටික රූපී බහුරූපී ආකාර තියෙනවා දියමන්ති සහ මිනිරන්. අස්පටික රූපී බහුරූපී ආකාර විශාල සංඛ්‍යාවක් අපිට කාබන් වල දැක ගන්න පුළුවන්. ඔය ඊටාම සුළු ප්‍රමාණයක් විතරයි. ඔවා තවදුරටත් බෙදීගෙන යන ඔය බහුරූපී ආකාර. අපි මේ එක් බහුරූපී ආකාර පිළිබඳව ඊළඟට සාකච්ඡා කරනවා. දියමන්ති කාබන් වල ඊටාම සුවිශේෂී බහුරූපී ආකාරයක්. දියමන්ති වලදී සෑම කාබන් පරමාණුවක්ම sp3 මුහුම් කරන අවස්ථාවේ පවතිනවා කියලා අපි කියනවා. සෑම කාබන් පරමාණුවක්ම sp3 මුහුම් කරන අවස්ථාවේ පවතිනවා කියනවා. මේ sp3 මුහුම් කරණය නිසා සෑම කාබන් පරමාණුවකටම චතුස්තලීය බන්ධන ව්‍යුහයක් පවතිනවා. මේ නිසා දියමන්ති වල ව්‍යුහයේදී එක් කාබන් පරමාණුවක් තවත් කාබන් පරමාණු 4ක් සමග චතුස්තලීයව සහසංයුජ බන්ධන වලින් බැඳෙන ත්‍රිමාන යෝත දැලිසක් සාදනවා කියලා අපි සඳහන් කරනවා දියමන්ති වලදී. මේ ත්‍රිමාන සහසංයුජ යෝධ දැලිස ඊටාම ශක්තිමත්. මෙන්න මේ ශක්තිමත් දැලිස නිසා දියමන්ති වලට ඉහළ ද්‍රවාංකයක් පැවතීම, ඉහළ තාපාංකයක් පැවතීම, ඒ වගේම ඉහළ දෘಢතාවයක් පැවතීම සහ ඉහළ වර්තනාංකයක් පැවතීම කියන ලක්ෂණ ලැබිලා තියෙනවා. ඉහළ ද්‍රවාංකයක් පැවතීම, ඉහළ තාපාංකයක් පැවතීම, ඉහළ දෘಢතාවයක් පැවතීම සහ ඉහළ වර්තනාංකයක් පැවතීම කියන ලක්ෂණ ලැබිලා තියෙනවා. මෙන්න මේ ඉහළ ද්‍රවාංක සහ තාපාංක පැවතීම නිසා දියමන්ති අධික තාපයට ඔරොත්තු දෙන කොටස් සෑදීමට භාවිතා කරනවා කියනවා. ඉහළ දෘಢතාවයක් පැවතීම නිසා තියුණු කැපුම් උපකරණ සෑදීමට භාවිතා කරනවා කියලා කියනවා. ඒ වගේම තමයි ඉහළ වර්තනාංකයේ පැවතීම නිසා ආභරණ සෑදීම සඳහා දියමන්ති භාවිතා කරනවා. මේ ඉහළ වර්තනාංකය නිසා යා උපදැවීමෙන් පසු පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ක්‍රියාවලිය හරහා දිලිසෙන සුළු ස්වභාවයක් ඒකට ලැබීම සිදු වෙනවා දියමන්ති වලට. මිනිරන් කියන්නේ තවත් කාබන් වල ස්පටික රූපී බහුරූපී ආකාරයක්. මිනිරන් වලදී සෑම කාබන් පරමාණුවක්ම sp2 මුහුම් කරන අවස්ථාවේ පවතිනවා කියලා අපි කියන්නේ. සෑම කාබන් පරමාණුවක්ම sp2 මුහුම් කරණයේ තියෙනවා. එතකොට sp2 මුහුම් කරන නිසා මෙයාගේ තලිය ත්‍රිකෝණාකාර බන්ධන ජ්‍යාමිතියක් තමයි පවතින්නේ. තලිය ත්‍රිකෝණාකාර. එම නිසා එක් කාබන් පරමාණුවක් තවත් කාබන් පරමාණු 3ක් එක්ක බැඳෙනවා. ඒ විදිහට එක් කාබන් පරමාණුවක් තවත් කාබන් පරමාණු 3ක් එක්ක බැඳෙන විදිහට ඔයාලා රූප සටහනේ පේනවා සදාශ්‍රාකාරව කාබන් පරමාණු 6ක් එකතු වීමෙන් සෑදුණු ව්‍යුහ රාශියක එකතුවක් විදිහට දියමන්ති වල දැලිස නිර්මාණය වෙනවා. ඒතර දියමන්ති වල දැලිස් ව්‍යුහය ගත්තාම අපි කියනවා ඒක ද්විමාන දැලිසක් පවතින්නේ. මේ ද්විමාන දැලිසක්. ද්විමාන දැලිසක් තියෙන්නේ ස්තරීය දැලිසක් කියලාත් අපි කියනවා. එතකොට මේ මිනිරන් වල මේ එක් දැලිස් ස්තරයක් ගත්තොත් අපි ඒක ග්‍රැෆීන් ස්තරයක් කියලායි හඳුන්වන්නේ. ග්‍රැෆීන් ස්තරය. එබැවින් ග්‍රැෆීන් ස්තර ගණනාවක් එකතු වෙලා මිනිරන් සෑදෙනවා කියලා අපි කියනවා. එතකොට ඔයාලගේ රූප සටහනේ ඔයාලට පේනවා ග්‍රැෆීන් ස්තර 3ක් නිරූපණය කරලා තියෙනවා. ග්‍රැෆීන් ස්තර 3ක් නිරූපණය කරලා තියෙනවා. මිනිරන් වලදී මේ ග්‍රැෆීන් ස්තර අතර ලන්ඩන් අපකිරණ බල පවතිනවා කියනවා අපි. ලන්ඩන් අපකිරණ බල පවතිනවා. මේ නිසා මේ ග්‍රැෆීන් ස්තර වලට එකිනෙකට සාපේක්ෂව එකක් අනෙකට සාපේක්ෂව චලනය දැක්වීමේ හැකියාව තියෙනවා. එම නිසා මිනිරන් වලට ලිහිසි ගුණ පවතිනවා කියලා අපි සාකච්ඡා කරනවා. මිනිරන් ලිහිසි ද්‍රව්‍යයක් ලෙස භාවිත කරන්න පුළුවන්. මිනිරන් වල සෑම කාබන් පරමාණුවක්ම sp2 මුහුම්කරණයේ පවතින නිසා එම හැම කාබන් පරමාණුවකම දැලිස් ස්තරයට ලම්බකව පවතින නොමුහුම් පීකාක්ෂිකයේ බැගින් තියෙනවා. නොමුහුම් පීකාක්ෂිකයේ බැගින් තියෙනවා. එතකොට ඒ නොමුහුම් පීකාක්ෂික සියල්ල
එකිනෙක අතිච්ඡාදනය වෙච්ච විස්ථානගත පයි ඉලෙක්ට්‍රෝන වලාවක් මිනිරන් වලට පවතිනවා කියනවා. ඔයාලට රූප සටහනේ දකුණු පැත්තේ රූපේ පේනවා විස්ථානගත පයි ඉලෙක්ට්‍රෝන වලාව දැලිස පුරා ව්‍යාප්ත වුණු විස්ථානගත පයි ඉලෙක්ට්‍රෝන වලාවක් මිනිරන් වල පවතිනවා කියලා අපි කියනවා. එතකොට මෙන්න මේ මිනිරන් වල තියෙන විස්ථානගත පයි ඉලෙක්ට්‍රෝන වලාව ලෝහවල සචල නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන වලට බොහෝ සෙයින් සමානකම් දක්වනවා කියලා සැලකනවා. එම නිසා මිනිරන් වලට හොඳ විද්‍යුත් සහ තාප සන්නායක ගුණ පවතිනවා කියලා අපි සැලකනවා. විශේෂයෙන්ම මිනිරන් වලට හොඳ විද්‍යුත් සන්නායක ගුණ විද්‍යුත් සන්නායකයන් විදිහට මිනිරන් ක්‍රියා කරනවා. අපි මිනිරන් සහ දියමන්ති කියන සංයෝග දෙක නැත්නම් බහුරූපී ආකාර දෙක අපි සංසන්දනය කරොත් මිනිරන් වල තියෙන sp2 මුහුම්කරණය හරහා වුණු තලිය ත්‍රිකෝණාකාර දැලිසේ තලිය ත්‍රිකෝණාකාර බන්ධන වින්‍යාසය ඇසුරෙන් හැදුණු තලිය දැලිසේ විස්ථානගත පයි ඉලෙක්ට්‍රෝන වලාව හේතුවෙන් කාබන් පරමාණු අතර තියෙන බන්ධන ආංශික ද්විත්ව බන්ධන ස්වභාවයක්. එහෙම නැත්නම් තනි බන්ධන සහ ද්විත්ව බන්ධන අතරමැදි බන්ධන ස්වභාවයක් ගැනීම නිසා වම් පැත්තේ රූප සටහනේ ඔයාලට පේනවා මිනිරන් වල කාබන් බන්ධන දිග දියමන්ති වල කාබන් ඒක බන්ධන වල බන්ධන දිගට වඩා බන්ධන දිග අඩු බව. එතකොට දැලිස තුල දැලිස් ව්‍යුහය තුල කාබන් පරමාණු අතර දුර අඩුයි කියලා කාගෙද කියලා ඇහුවොත් අපිට මිනිරන් තමයි නම් කරන්න වෙන්නේ දැලිස් ස්තරයක. නමුත් මිනිරන් කියන එක හැදෙන්නේ ඔය වගේ ග්‍රැෆීන් ස්තර කිහිපයක්. දැන් රූප සටහනේ තියෙන ග්‍රැෆීන් ස්තර 3ක්. ග්‍රැෆීන් ස්තර කිහිපයක් එකතු වෙලා මේ ග්‍රැෆීන් ස්තර අතර පරතරය වල රූප සටහනේ පැහැදිලිවම පේනවා. පිකෝමීටර් 335ක් වගේ විශාල දුරක් තියෙනවා. එම නිසා බන්ධන දිග අඩු වුණත් ඝනත්වය සැලකුවොත් අපි කියනවා මිනිරන් වල ඝනත්වය දියමන්ති වල ඝනත්වයට වඩා අඩුයි. එහෙම නැතුව කිව්වොත් අපි මිනිරන් වලට වඩා දියමන්ති වල ඝනත්වය වැඩි කියලා අපිට කියන්න පුළුවන්. කාබන් වල ඊටාම සුවිශේෂී බහුරූපී ආකාරයක් තමයි ෆුලරින් කියන්නේ. sp2 මුහුම්කරණය වුණු කාබන් පරමාණු වලින් සමන්විත කාබන් පරමාණු 60ක ගෝලාකාර ව්‍යුහයක් විදිහට ෆුලරින් හඳුනා ගන්නවා. කාබන් පරමාණු 5 හෝ 6 හෝ 7 කියන සංඛ්‍යා චක්‍රීයව බැඳිනු ව්‍යුහ ගණනාවක් එකතු වෙලා තමයි මේ කාබන් 60 ෆුලරින් කියන අණුව නිර්මාණය වෙන්නේ. ෆුලරින් සම්බන්ධ රසායනය ඊටාම දියුණු රසායනික අධ්‍යයනයක් ලෙස අපි පිළිගන්නවා. විශේෂයෙන්ම නැනෝ තාක්ෂණයටදී මේ ෆුලරින් පිළිබඳව කතා කරනවා. කාබන් 60 ෆුලරින්, පසු කාලීනව කාබන් 20 C20 ෆුලරින් කියලා තියෙනවා. ඊට පස්සේ කාබන් නැනෝ ටියුබ් නිපදවීම හේ ආදී සොයා ගැනීම ගණනාවක ආරම්භය තමයි මේ කාබන් 60 C60 ෆුලරින් අපිට හඳුන්වන්න පුළුවන්. අද අපි කතා කරේ 14 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සහ එයාලගේ ලක්ෂණ පිළිබඳව. ඊළඟ වීඩියෝ එකෙන් අපි 15 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සහ එයාලගේ රසායනික ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරමු. එතෙක් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.